සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 අද දින නුවණැස පාදන සිරි සදහම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දෙහිවල පදිංචි මහාචාර්ය රෝහිණීද සිල්වා ගුරුමෑණියන්ට සහ මහාචාර්ය නලීන්ද සිල්වා ගුරු පියාණන්ට සිත් පැතීම පිණිස ඇමරිකාවේ සේවය නියුතු පින්වත් රණෝදී උඩන්නාව මහත්මිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. පින්වත්නි මේ ලෝකෙට ඊ타ත්ම කලාතුරකින් පහළ වෙනවා අසිරිමත් වූ අద్භූත ගුණදරා වැඩ ඉන්න උත්තමයෙක්. ඒ උත්තමයාට කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමනක් බ්‍රහ්මණයන් සහිත දේවමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ ආශ්චර්යමත් මනුස්ස රත්නය කියලා යම් උත්තමයෙකුට කියනවා නම් ඒ කියන්න තියෙන එකම එක උත්තමයෙකුටයි. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝ. මහණෙනි මේ ලෝකෙට එකම එක පුද්ගලයෙක් උපදිනවා ආශ්චර්යවත් මනුස්ස රත්නයක්. අසිරිමත් මනුස්ස රත්නයක් මේ ලෝකේ උපදිනවා කියනවා. කතමෝ ඒක පුද්ගලෝ. කවුද එකම එක පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙන ආශ්චර්යමත්ම අద్භූත ගුණදරා වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වත්නි ආශ්චර්යමත් මනුස්ස රත්නය මේ ලෝකෙට පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. කල්ප ගානකින් එවැනි වූ අద్භූත අසිරිමත් ගුණදරා වැඩ සිටි උත්තමයෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරනවා. මේ ලෝක ස්වභාවය අවබෝධ කරලා මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සර්වඥතා ඥානෙ උපදවාගෙන සියල්ල අවබෝධ කරලා මහා කරුණාවෙන් මේ ලෝකයේ ඇත්ත කියා දෙනවා. මේ ජීවිතයේ ඇත්ත කතන්දරේ මේ දෙවියන් සහිත ලෝකෙට කියා දෙනවා. ආන්නේ ධර්මයේ අහලා නුවණැති දේ මිනිසුන් සසරින් එතරට පැමිණෙනවා. සියලු දුක් දෝමනස්ස නිවාලනවා. එහෙනම් මේ සත්වයාගේ සියලු දුක්ඛ දෝමනස්ස දුරු කරන්න පහළ වෙන එකම එක උත්තමයට කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හරි පුදුමයි. අපේ වාසනාවට පින්වත්නි මේ මහා භද්‍ර කල්පයේ සිව්වන වරට සිව්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස පහළ වී වදාලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සකලත් ලෝක ස්වභාවය අවබෝධ කරගෙන ලෝකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මේ දෙවිමිනිසුන්ට මේ ලෝකයේ ඇත්ත ස්වභාවය මේ සත්වයන්ගේ ඇත්ත ස්වභාවය ජීවිතයේ ඇත්ත ස්වභාවය පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකෙට කියා දුන්නා. මේ ලෝකයේ ඇත්ත ස්වභාවය කියා දුන්නා. ආන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
යේසං වූ දුර්ලභ ලෝකේ පාතු භාවෝ අභින්නසෝ. එවැනි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකේ ඊ타මත්ම දුර්ලභයි කියනවා. සෝහම් බ්‍රහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. බ්‍රහ්මණය මා දරා ගන්න කියනවා මං වනාහි මේ සත්වයාගේ සීල දුක්ඛ දෝමනස්ස උදුරලා දාන අනුත්තර සල්ලි වෛද්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මමයි කියනවා. බලන්න පින්වත්නි, එහෙනම් මේ ලෝක සත්වයාගේ සැබෑම දුක්ඛ දෝමනස්ස උදුරලා දාන්න පුළුවන් අසිරිමත් ධර්මයක් දේශනා කරපු එකම එක උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට කියනවා සල්ලි වෛද්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වත්නි, ඒ කලාතුරකින් මේ ලෝකේ ආලෝකමත් කරන්න, ලෝකේ එළිය කරන්න පහළ වෙච්ච අසිරිමත් ගුණදරා වැඩ සිටියේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අපි ආදරෙන් සරණ යන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ සරණ යාම අපේ ජීවිතේට බොහෝ කල් යහපත පිණිස හිතසුව පිණිස පවතී. ලෝකේ ශාස්ත්‍රෝ කියලා යම් උත්තමයෙකුට මනාකොට කියන්න තියෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. ආන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේව අපි ආදරෙන් සරණ යන්න ඕනි. ඒ සරණ තමයි අපේ බොහෝ කල් උපකාර පිණිස පිහිට පිළිසන්න පිණිස පවතින්නේ. ඒ සරණට ආවොත් තමයි අපිට මේ ධර්ම මාර්ගයේ බොහෝ කල් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න උපකාර වන පළවෙනි සාධකයේ පින්වත්නි අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේව සරණ යාම. ඇයි ඊට එහා ලෝකේ උත්තමෙක් මේ ලෝකේ වෙන නැහැ. ඊට එහා ගුණදරා වැඩ සිටි උත්තමෙක් මේ ලෝකේ නැහැ. එකම එක උත්තමයයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ උත්තමයා ආදරෙන් සරණ යන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ආන්නේ සරණ අපිට බොහෝ කල් හිතසුව පිණිස පවතී. ඊළඟට පින්වත්නි, පරම ගම්භීර ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝකේ ඇත්ත ස්වභාවය පෙන්වා දෙන, සත්වයාගේ දුක උදුරලා දාන, සත්වයා සසරෙන් එතරට අරගෙන යන ඒ පරම ගම්භීර ධර්මයේ ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි ආදරෙන් සරණ යන්න ඕනේ. ආදරෙන් සරණ යන්න ඕනේ. ඒ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ උන්වහන්සේ දේශනා කරා. ඒ පරම ගම්භීර ධර්මයේ ආදරෙන් සරණ යන්න ඕනේ. ඒක අපිට බොහෝ කල් යහපත පිණිස පවතී. ඊළඟට පින්වත්නි, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරලා මේ සසරින් එතරට වැඩිය රහතන් වහන්සේලා, රහත් මුනිවරු ප්‍රමුඛ මගපල්ලාභී සංඝරත්නය අපි ආදරෙන් සරණ යන්න ඕන. සංඝං සරණං ගච්ඡාමි කියලා. මෙන්න මේකට කියනවා තිසරණේ සරණ යාම. මේ ලෝකේ අසිරිමත් වූ අද්භූත වූ ත්‍රිවිධ රත්නය තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. මෙන්න මේ තිසරණයට එහා සරණක් මේ ලෝකේ වෙන නැහැ. තිසරණේට එහා ගිය වටිනාකමකින් සරණක් මේ ලෝකේ නැහැ. එහෙනම් තිසරණේ තමයි ලෝකේ අග්‍රම සරණ. ලෝකේ අග්‍රම සරණ තෙරුවන් සරණ යාම. ඒ සරණට කෙනෙක් පැමුණාද එයාගේ ජීවිතේ බොහෝ කල යහපත හිතසුව පිණිස පවතී. ඇයි ඒ සරණට පුළුවන් පින්වත්නි අපේ සියලු දුක්ඛ දෝමනස්ස නිවාලන්න. අපිව සසරින් එතරට අරගෙන යන්න පුළුවන් මේ උතුම් වූ තිසරණේට. සසරින් එතරට අපි අරගෙන යනවා මේ තිසරණයෙන්. ඉතින් ඒ නිසා පින්වත්නි, අපි ඒ නිසා අපේ දුක්ඛ දෝමනස් දුරු කරගන්න, අපිට පිහිටක් සලසා ගන්න, හැබැයි රැකවරණයක් සලසා ගන්න මේ ලෝකයේ තියෙන අద్භූත ආශ්චර්යමත්ම රත්න තුන මොකද්ද? බුදුරජාණන් වහන්සේව, ධර්මයේ, සංඝ රත්නය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. කෙනෙක් බුදුරජාණන් වහන්සේ, ධර්මයේ, සංඝ රත්නයේ සරණ යයිද එයාට මහා භාග්යක් උදා වෙනවා. චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. එයා මේ තිසරණෙට පැමිණලා පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් අවබෝධ කරනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං, දුක දුකේ හට ගැනීමත්, දුක්ඛච්ච අතික්කමං, දුකේ නැතිවීමත්, අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං, දුක නැති කරන්න තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවබෝධ කරනවා. ඒතං කෝ සරණං කේමං, මෙයයි කියනවා බය නැති සරණ. ඒතං සරණ මුත්තමං, මෙයයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට එයිද සියලු දුකින් නිදහස් වෙලා යයි. ඒ නිසා පින්වත්නි, හොඳට මතක තියාගන්න, තිසරණේ තරම් අපිට රැකවරණය ලබා දෙන වෙන පිහිටක් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. ඒ නිසා තිසරණේ තමයි අපි ආදරෙන් සරණ යන්න ඕනි. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ ඇත්ත දේ කියා දුන්නා. ඇත්ත කතන්දරේ මොකද්ද කියන
කාරණේ අපිට මනාකොට පැහැදිලි කරලා දුන්නා. අද මේ පින්නතුන් මේ ලස්සන සූත්‍රයක් ඇසුරින් දහම් කාරණා කීපයක් අපි කියා දෙනවා. ජරා සූත්‍රය ඇසුරින් සුත්ත නිපාතයේ තියෙන ජරාවට පත්වීමේ ස්වභාවය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන සූත්‍රයක්. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඒ කාලේ අනුපිළිවෙලින් චාරිකාවේ වඩිනකොට සාකේත නුවරට වැඩියා. උන්වහන්සේ සාකේත නුවරට වැඩලා භික්ෂු සංඝයාත් එක්ක අංජන වනයේ වැඩ හිටියා. එතකොට මේ සාකේත නුවර වැසි මිනිසුන්ට ආරංචි වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේ අපේ නුවරට වැඩලා අපිට මොනතරම් ලාභයක්ද උන්වහන්සේ මුණ ගැහෙන්න අපි යන්න ඕනි කියලා. උන්වහන්සේ මුණ ගැහෙන්න මේ හවස් කාලේ අපිට දැන් යන්න අමාරුයි. ඒ නිසා අපි පහවදා යනවා කියලා මිනිස්සු බොහෝ එකතු වෙලා මල් පහන් අරගෙන සුවඳ විලවුන් අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පාන්දර ගියා. පහවදා උදේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආදරෙන් සතුටු සාමිච්චිව කතා කරලා ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා දානෙට වඩිනකන් ගමේ බලාගෙන ඉන්නවා දැන් මේ මිනිස්සු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන දැන් සාකේත නුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ඔය සාකේත නුවර වාසය කරා පින්වත්නි එක්තරා ප්‍රභූ බ්‍රාහ්මණයෙක්. දැන් මේ බ්‍රාහ්මණයා යම් කටයුත්තකට දැන් ওই වීදියේ එනවා. එනකොට එකපාරම බුදුරජාණන් වහන්සේ දැක්ක අර බ්‍රාහ්මණයා. දැකපු ගමන් මේ බ්‍රාහ්මණයාට සසරේ පුරුද්ද කියන්නේ මේ පුත්‍ර සෙනෙහි ඉපදුනා. පුත්‍ර සෙනෙහි ඉපදිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අනේ මගේ පුතේ මෙච්චර කල් ඔබ කොහෙද හිටියේ? මගේ පුතේ මෙච්චර කල් ඔබ කොහෙද හිටියේ? අනේ අපිව දකින්නත් ආවේ නැත්තේ ඇයි? මෙච්චර කල් ඔබ කොහෙද හිටියේ කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඊටමත් ආදරෙන් වැළඳගත්තා. දැන් තමන්ගේ තාත්තා කෙනෙක් පුතෙක් වැළඳ ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ වැළඳගත්තා. එතකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නිහඬව ඉවසුවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒක වැළැක්වුවා නම් ඒ බ්‍රාහ්මණයාගේ හදවත පැලී යනවා ඒ වෙලාවේ. ඒ තරම් මේ පුත්‍ර සෙනෙහසක් ඉපදුනා සසරේ පුරුද්ද මේ. ඒතර භාග්‍යතුන් වහන්සේ නිහඬව ඉවසලා දැන් මේ හරි ආදරෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. වන්දනා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් පුත්‍ර සෙනෙහසනේ තියෙන්නේ. අපේ නිවසට පිණ්ඩපාතේ වඩිමු සංඝයාත් එක්ක මට දානේ පූජා කරන්න පුළුවන් කිව්වා. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය අරගෙන දැන් මේ බ්‍රාහ්මණයා හරි සතුටින් දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක යනවා. භික්ෂු සංඝයාත් වඩිනවා. බැමිණියට ගිහිල්ලා කිව්වා වයසක බැමිණියක් හිටියා මේ පුතා ඇවිල්ලා ඉක්මනට එන්න අපේ පුතා ඇවිල්ලා බලන්න එන්න කිව්වා. දැන් බැමිණියත් එකපාරම බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් අනේ මගේ පුතේ මෙච්චර කල් ඔබ කොහෙද හිටියේ කියලා ඒ බැමිණියටත් අර පුත්‍ර සෙනෙහස ඇති වුණා. මේ කොහෙද හිටියේ කියලා ආදරෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සිමගෙන වන්දනා කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඉතා කාරුණිකව මේ සියල්ල ඉවසුවා. මහා අනුකම්පාවෙන්. දැන් මේ මහලු බ්‍රාහ්මණයා බැමිණි ඉතාමත් ආදරෙන් බුදුරජාණන් වහන්සේට සංඝයාට දානේ පූජා කරා. භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නට ධර්මයේ දේශනා කරා දෙන්නම සෝතාපන්න වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සාකේත නුවර යම් කාලයක් වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් කාලයක් වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වැඩියා. ඉතින් මේ බ්‍රාහ්මණතුමා බැමිණිය ක්‍රමක්‍රමයෙන් ධර්මයේ පුරුදු කරලා මේ දෙන්න අරහත්වයට පත් වුණා. අරහත්වයට පත් වෙලා පින්වත්නි පිරිනිවන් පෑවා. දැන් සාකේත නුවර වැසි බොහෝ අය මාර්ගඵලලාභී ශ්‍රාවක ගිහි උපාසක උපාසිකාවන් බොහෝම ආදරෙන් මේ දෙන්න ආදාහනය කරන්න ආදාහන භූමියට ඊ타ත්ම ගෞරව ලෙස දැන් ආදාන භූමියට නගරෙන් පිටට අරගෙන ආවා. දැන් මේ උත්තමයන් වහන්සේලා දෙනම අරහත්ත්වයටපත් වුණා. අර බ්‍රාහ්මණයයි බැමිණියයි. ඒතර පිරිනුවම් පෑවා. එතකොට බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තිය සමවැදලා ලෝක දිහා බලනකොට උන්වහන්සේගේ බුදු නුවණට
වැටහුණා අද මා ආදාන භූමියට ගියොත් විශාල ප්‍රමාණයකට ධර්මය අවබෝධ කරන්න භාග්‍යය උදා වෙනවා. ඒ නිසා මා යා යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ආදාන භූමියට වැඩියා. එතකොට දැන් මිනිස්සු හරිය ආදරෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආදාන භූමියට වැඩියා කියලා දැන් සතුටු වුණා. ඊට කලින් පින්වත්නි දැන් මේ දෙන්න දැන් බුදුරජාණන් වහන්සේ පුතා කියලා සැලකුවානේ. මේ බ්‍රාහ්මණය බැමිණියයි පුතා කියලා සැලකුවා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙවියන් සහිත ලෝකයේ සියලු දෙනා දන්නවා භාග්‍යතුන් වහන්සේගේ පියාණන් සුද්ධෝදන රජතුමා. භාග්‍යතුන් වහන්සේගේ මෑණියන් මායා බිසව. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහලු බ්‍රාහ්මණයයි බැමිණියයි පුතා කියලා කියනවා. ඔබ වහන්සේට. ඇයි මේ කියනවා? ඔබ වහන්සේත් ඒක නිහඬව ඉවසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දයේ මේ දෙන්නා බොහෝ කල් මේ දෙන්නා ආත්මභව 500ක් මාගේ අම්මයි තාත්තයි වෙලා ඉඳලා තියෙනවා කියනවා. ඔන්න බලන්න මේ සසරේදී ආත්මභව 500ක් බාප්පයි පුංචම්මයි වෙලා ඉඳලා තියෙනවා. ආත්මභව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි වෙලා ඉඳලා තියෙනවා. මේ දෙන්නා ඇසුරේ මං වැඩිලා තියෙනවා කියනවා. මා හදා වඩාගත්ත මේ දෙන බොහෝ ආත්මභව ගානක්. ඉතින් ඒ නිසා ඇත්තටම අම්මා ඇත්තටම පුතාටයි පුතා කියලා කියන්නේ කියනවා. ඒක බලන්න පින්වත් මේ සසරේදී ඉතින් බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා මේ සසරේදී. මේ සසරේ එනකොට නොයේක් එතකොට අපිට අම්මලා තාත්තලා මුණ ගැහෙනවා. නොයේක් අම්මලා තාත්තලා ඥාතීන් අපිට මුණ ගැහෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක. එතකොට දැන් බලන්න එතකොට මේ සසරේ මේ බැඳීම නිසායි දැකපු ගමන් පුත්‍ර සෙනෙහස ඇති වුණේ. දැන් මේ දෙන්න පිරිනවම් පෑවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආදාන භූමියට වැඩියා. එතකොට දැන් මේ දෙන්නගේ ආදාන කටයුතු නිම වෙලා බුදුරජාණන් වහන්සේ ආන්නේ රැස්වෙච්ච පිරිසට ධර්මයේ දේශනා කරා. ආන්න එක තමයි ජරා සූත්‍රය. මේ ජරාවට පත්වෙන ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විශාල පිරිසක් රැස් වුණා. ඒ රැස්වෙච්ච පිරිසට භාගතුන් වහන්සේ දේශනා කරනවා අප්පං වත ජීවිතං ඉදං. ඇත්තටම මේ ජීවිතයේ ටික කාලයයි තියෙන්නේ. කොච්චර සත්‍යයක්ද බලන්න පින්වත්නි. මේ අපිට ලැබිච්ච ජීවිතේ ඊ타ත්ම සුළු කාලයක් අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඊ타ත්ම සුළු කාලයයි. දැන් මේ යුගයේ පින්වත්නි ආයුෂ අඩු කාලය. දීර්ඝායුෂ කාලය නෙවෙයි. භාගතුන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු පරමායුෂ අවුරුදු 120ක් 100ට වැඩි පොඩි ප්‍රමාණයක් තිබ්බේ. ඒක අපිට ජීවත් වෙන්න තියෙන පින්වත්නි ඊ타ත්ම සුළු කාලයක්. මේ භාගතුන් වහන්සේ ජීවිතයේ ඇත්ත ස්වභාවය දේශනා කරන්නේ. අපිට තියෙන ජීවත් වෙන්න ඊ타ත්ම සුළු කාලයක්. අපිට මහා කාලයක් නෑ. වේගෙන් කාලය ගෙවිලා යනවා. සුළු කාලෙකින් අපේ ජීවිතේ අවසන් වෙලා යනවා. ඒක මොනතරම් සත්‍යයක්ද බලන්න. කොයිතරම් සත්‍යයක්ද ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕරං වස්ස සතාපි මීයති. වසර 100කට පෙර බොහෝ අය මැරිලා යනවා. බොහෝ අය අද කාලේ ගත්තොත් පින්වත්නි වසර 100ක් ඉන්නේ කලාතුරකින් කීප දෙනෙක්. කලාතුරකින් කීප දෙනෙක් තමයි දීර්ඝායුෂ ඇතිව ඉන්නේ. නමුත් වසර 100කට කලින් බොහෝ අය මැරිලා යනවා. බොහෝ අය මැරිලා යනවා. අපේ මුතුන් මිත්තන් ගත්තොත්, ඥාතීන් ගත්තොත්, මේ පරලෝකීය බොහෝ අය ගත්තොත් පින්වත්නි මේ අවුරුදු 100කට අඩුව මරණයටපත් වෙලා යනවා. ඒක කොච්චර සත්‍යයක්ද? එහෙනම් මේ සුළු කාලයයි අපි සියලු දෙනාට ජීවත් වෙන්න තියෙන්නේ. ඒ කාරණේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ පින්වත්නි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. සම්බුදු නුවණින් මේ සියල්ල අවබෝධ කරගත්ත දසබලධාරී විසරද ඥානී බුදු කෙනෙක් මේ ජීවිතය ගැන ඇත්ත දේශනා කරන්නේ, ඇත්ත කතන්දරේ. ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා මහිමෙන් මේ ඝන අන්ධකාරයේ මිනිසුන්ගේ තියෙන ඝන අන්ධකාරයේ ඒකාලෝක කරනවා. ඝන අන්ධකාරය දුරු කරනවා. ලෝකයේ ඇත්ත කියා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා. කොයිතරම් සුන්දරද බලන්න මේ ධර්මයේ. එතකොට වසර අවුරුදු 100කට කලින් බොහෝ අය මරණයටපත් වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේපි අතිච්ච ජීවති යන්තමින්
කීප දෙනෙක් තමයි පින්වත්නි ඊට වඩා ජීවත් වෙන්නේ. අවුරුදු 100කට වඩා ජීවත් වෙන්නේ කීප සුළු පිරිසක්. සසරේ කරපු පිනකට දීර්ඝායස ඇති සුළු පිරිසක් පින්වත්නි අවුරුදු 100කට වඩා ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අතකෝසෝ ජරසාපිමීයති. ජරාවෙන් දුකටපත් වෙලා තමයි අන්තිමට මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඕන බන් පින්වත්නි. ඉතින් මරණයටපත් වෙනකොට සියලු දෙනා ජරාවටපත් වෙලා ඉවරයි. ජරා ජීර්ණ වෙලා නැගිට ගන්න බෑ. මල මුත්‍රා පහ කරගෙන ජරාවටපත් වෙලාම අවසන් වෙන්නේ ඊළඟට මරණයෙන්. කොයිතරම් සත්‍යද අපේ ජීවිතේ බලන්න. ඇස් පන අපිට පින්වත්නි අපේ ජීවිතේ ඕන තරම් අපිට මේ කාරණා දිස් වෙනවා. ඥාතියින් මරණයටපත් වෙනවා. ජරාවටපත් වෙලා නැගිට ගන්න බෑ. මල මුත්‍රා ගොඩේ මරණයටපත් වෙනවා. බොහෝ අය එහෙම නෙවෙයිද මැරෙන්නේ. බොහෝ අය පින්වත්නි ජරා ජීර්ණ වෙලා වයෝ වෘද්ධ වෙලා කතා කරන්න බෑ සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනි ජරාවෙන් මරණයෙන් මේ ජීවිතේ අවසන් වෙලා යනවා. ඕක තමයි ජීවිතයේ ඇත්ත කතන්දරේ. අපි උපතක් ලැබුවද ඒ උපත ලැබු සියලු දෙනාගේ ඉරණම් මොකද්ද? ජරාවටපත් වෙනවා. ඊළඟට මරණයටපත් වෙනා මේ ජීවිතේ අවසන් වෙලා යනවා. මේ ලෝකයේ උපන් සියලු ලෝකවල උපන් යම් තාක් සත්වෝ යද්ද මරණය උරුම කරගෙන ඉන්නේ. ජරාව උරුම කරගෙන ඉන්නේ. ජරාව උරුම කරගෙන අපි මේ ලෝකෙට එන්නේ. මරණය උරුම කරගෙන එන්නේ. දැන් අපි මේ ලෝකෙට එනකොට එන්නේ ජරාව උරුම කරගෙන. මරණය උරුම කරගෙන. එතකොට ඒ උරුම කරගත්ත විදිහටම අපේ ජීවිතේ ඒ ක්‍රියාත්මක වෙනවා. අපේ ජීවිතේ ජරාවෙන් අවසන් වෙලා යනවා. ඊළඟට මරණයෙන් අවසන් වෙලා යනවා. ඉතින් බලන්න පින්වත්නි මේකයි ජීවිතයේ ඇත්ත. මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේ ලෝකේ පරම සත්‍යය මෙයයි. ආන්නේ පරම ගම්බීර සත්‍ය අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න කෙනයි පින්වත්නි මා ජරාවටපත් වෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිතර හිතන්න කියනවා. මොකද්ද? මා ජරාවටපත් වෙන කෙනෙක්. මගේ ජීවිතේ ජරාවෙන් අවසන් වෙලා යයි කියලා නිතර හිතන්න කියනවා. පැවිද්දෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, ඒ වගේම ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා නිතර හිතන්න කියන මා ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙලා මගේ ජීවිතේ අවසන් වෙලා යනවා කියලා නිතර හිතන්න කියනවා. නිතර හිතන්න කියනවා. ආන්නේම හිතන කෙනෙකුටයි පින්වත් මේ යෞවනයේ පිළිබඳ මත්පිහිමක් තියනවාද? යම් යෞවනයේ පිළිබඳ මදයක් තියනවාද? ඒක ප්‍රහාණය වෙලා යනවා කියනවා. තුනී වෙනවා කියනවා. ඒත් බලන්න යෞවනයේ පිළිබඳ මත්පිහිමකින් යම් අකුසල් කරන ස්වභාවයක් තියනවාද? ඒක ප්‍රහාණය වෙනවා. මා ජරාවටපත් වෙනවා කියලා නිතර හිතනවා නම් ඒක තමයි ජීවිතයේ ඇත්ත පින්වත්නි. ආන්නේ පරම සත්‍ය අපි නිතර හිතන්න ඕනි. මගේ ජීවිතේ සුළු කාලයයි තියෙන්නේ. ජරාවෙන් මරණයෙන් මගේ ජීවිතය අවසන් වෙලා යනවා. මගේ ජීවිතය අවසන් වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ උපන් සියලු දෙනාට ජරා මරණ උරුමයි. ජරා මරණයෙන් බේරෙන්න මේ ලෝකේ කොහෙවත් බෑ. කොහෙවත් බෑ මරණයෙන් බේරෙන්න. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ජරාවෙන් දුකටපත් වෙලා තමයි මේ ජීවිතේ අවසන් වෙලා යන්නේ. අවසන් වෙලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝචන්ති ජනා මමායිතේ මම මගේ කියා හිතාගෙන බොහෝ අය මොනවාද කරන්නේ ශෝක කරනවා. හොඳට කල්පනා කරලා ඥාතීන් මම, ගෙවල් දොරවල් මම මගේ, මේ ඇස කන් නාසය දිවකය මනස මම මගේ කියලා අල්ලගෙන මොකද්ද කරන්නේ පින්වත්නි? ශෝක කරනවා. ඒතකොට බලන්න මේවා දාලා යන්න බෑ. මම මගේ කියලා මේක ග්‍රහණය කරගත්තට පස්සේ මේවා අතහරින්න අපිට ඉතා අමාරුයි. ඥාතීන්, හිතවතුන්, ධනෙ, දේපල මේ ඔක්කොම මම මගේ කියලා ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගත්තට පස්සේ ඇත්ත දකින්න බෑ. මේවා අතහැර ගන්න බෑ. නමුත් ඇත්ත ස්වභාවය මොකද්ද? මේ අපේ ජීවිතේ ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා අවසන් වෙලා යනවා. අවසන් වෙලා යනවා. එතකොට බලන්න මෙවැනි ජීවිතයක් උරුම කරගත්ත අපි මේ ලෝකයේ සියලු දෙනාම පාහේ ගත්තොත් බහුතරයක් ගත්තොත් පින්වත්නි මම මගේ ආත්මය කියලා මේ සියල්ල බැඳගෙන මේ සියල්ලට ග්‍රහණය වෙලා ශෝකෙන් දුකින් දුම්නසින් වාසය කරනවා. දුකින් දුම්නසින් වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නහි සන්තා නිච්ඡා පරිග්ගහා මේ අල්ලගත් සියලු දෙන සනාතන දෙයක් නෙවෙයි.
මේ මම මගේ කියලා අල්ලගත්ත සියලු දේවල් පින්නොත් වෙනස් වෙනවා. මම මගේ කියලා අල්ලගත්ත දේ සියලු දේ නැසී වෙනසී යනවා. ගෙවල් දොරවල් නැසී වෙනසී යනවා. ඥාතීන් අපිව දාලා යනවා. ඒ වගේම දේපල විනාශයටපත් වෙනවා. කොටින්ම කියනවා නම් අපේ ශරීරයත් මොකක්ද වෙන්නේ පින්නද? වයෝ වෘද්ධ වෙලා මේ ශරීරයත් මහ පොළොවට පස් වෙලා යනවා. කොච්චර සත්‍යයක්ද බලන්න. මේ කිසි දෙයක් ස්ථිර නෑ මේ ලෝකේ. ඇස කන්නාසි දිවකය මනස අනිත්‍යයි. මේ සියලු දේ අනිත්‍යයේ ස්වභාවයටපත් වෙනවා. නැසී වෙනසී යන ස්වභාවයටපත් වෙනවා. හැබැයි මේ හිතේ ස්වභාවයක් තියෙනවා. මේවා වෙනස් වෙන්නේ නෑ. වෙනස් නොවි තියේ සදාකාලික තියේ කියන අවිද්‍යාවෙන් වැහිච්ච දේ තියෙනවා. ආන්නේ අවිද්‍යා ඝනාන්ධකාරයේ දුරු කරන්නයි අපි මේක දකින්න ඕනි. වෙනස් වෙලා යන දෙයක් මේවා. නැසී වෙනසී යන දෙයක්. මේ සියල්ල අපි අල්ලගත්තට මේ ඔක්කොම වෙනස් වෙලා යනවා කියලා අපි තේරුම් ගන්න ඕනි. තේරුම් ගන්න ඕනි. ආන්නේ තේරුම් ගත කෙනෙකුටයි මේවා අතහරින්න වාසනාව තියෙන්නේ. අතහරින්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සෑම තැනම තියෙන්නේ මේ වෙනස් වන දහමයි කියනවා. කොච්චර සත්‍යද බලන්න. මේ ලෝකයේ සෑම තැනම අපිට දිස් වෙන්නේ මේ වෙනස් වෙන ධර්මතාවයයි. අපි කොයි ලෝකෙට ගියත් ඒ සෑම තැනම තියෙන්නේ වෙනස් වෙන ධර්මතාවය. මේ හේතුඵල ධහම තමයි සෑම තැනම තියෙන්නේ. උපාදෝ පඤ්ඤායති. ඉපදීමක් පේනවා. වයෝ පඤ්ඤායති. වෙනසීමක් පේනවා. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. ආන්න බන් හේතුඵල ධහමෙන් හටගත්ත මේ සියල්ලගේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. අපි දෙවියන් අතර ගියත් දිව්‍ය ලෝකෙත් තියෙන්නේ වෙනස් වෙන ධර්මතාවය. අනිත්‍ය ස්වභාවයටපත් වෙලා යනවා. බ්‍රහ්ම ලෝකෙට ගියත් අනිත්‍ය ස්වභාවයටපත් වෙලා යනවා. අපි මනුස්ස ලෝකෙට ආවත් මේ අනිත්‍ය ධර්මතාවය තියෙන්නේ. තිරිසන් ලෝකෙ ගියත් කොයි ලෝකෙ ඉපදුනත් පින්වත්නි මේ හේතුඵල ධාමෙන් හටගත්තු සියල්ල නැසී වෙනසී යන ස්වභාවයෙන් යුතු ධර්මතාවයෙන් යුක්තයි. ඒතර මේ සියල්ලගේම ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා යන ධර්මතාවයෙන් යුක්තයි. බලන්න සම්බුදු නුවණ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කරා. අවබෝධ කළා උන්වහන්සේ මේ සියල්ල දේශනා කරේ. ඒකනේ භාගතුනා දේශනා කරා දසබල සමන්නාගතෝ භික්ඛවේ චතෝහිත වේසාරජ්‍යෙහි සමන්නාගතෝච. භාගතුනාසේ බල 10කින් සමන්විත වෙලා විසර ඥාන 4කින් සමන්විත වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ ආසුබන්ටානම් පටිජානාති උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. පරිසාසු සීහනාදන් නදති පිරිස මැද්දේ සිංහනාද කරන බ්‍රහ්ම චක්කම් පවත්තේති. අනුත්තර ධර්ම චක්‍රයේ දේශනා කරනවා ඉති රූපං රූපේ ස්වභාවය මෙයයි. ඉති රූපස්ස සමුදය රූපේ හටගන්නේ මෙහෙමයි. ඉති රූපස්ස අත්ංගම රූපේ නැති රූපේ නිරෝධය මෙහෙමයි. වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මෙයයි. මේ හටගන්නේ මෙහෙමයි මේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා ලෝකයේ ඇත්ත ස්වභාවය දේශනා කරනකොට මේක මම මගේ ආත්මය කියලා සදාකාලිකයි කියලා මේක ග්‍රහණය කරගෙන හිටපු දිව්‍ය ලෝකයේ දෙවිවරු දීර්ඝ ආයුෂ තින දෙවිවරු කම්පා වෙනවා කියනවා සැලෙනවා කියනවා ශෝක කරනවා කියනවා අනේ අපි අනිත්‍යව ඉඳගෙන නිට්ටයයි කියලා හිතුවනේ අපි අස්ථීරව ඉඳගෙන ස්ථීරයි කියලා හිතුවනේ. අපි අනිත්‍යව ඉඳගෙන නිට්ටයයි කියලා හිතුවනේ. අපි චුත වෙන ස්වභාවයෙන් ඉඳගෙන චුත වෙන්නේ නැහැ කියලා අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ කියලා මේගොල්ලන් කම්පා වෙනවා කියනවා. එහෙනම් ලෝකේ සනාතන ධර්මයේ මේ ලෝකේ ඇත්ත ස්වභාවය මේ ලෝකේ වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා හඬ නගා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඒ පරම ගම්භීර ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරද්දී මේ ලෝක ධාතුව සැලෙනවා කම්පාවටපත් වෙනවා මේ පෙර නොවැසූ විරු ධර්මයක් දේශනා කරනකොට. ඉතින් බලන්න පින්වත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කම් පවත්තති යම් කලක බුදුරජාණන් වහන්සේ විශිෂ්ටෝ ඥාණයෙන් අවබෝධ කරගෙන මේ ධර්මයේ දේශනා කරයිද සදේවකස්ස ලෝකස්ස සත්ත අප්පටි පුද්ගලෝ දෙවියන් සහිත ලෝකේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සියල්ල වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඉතින් භාගතුනා දේශනා කරනවා මේ ස්වභාවයේ දැකපු මේ ස්වභාවයේ දැකලා ගිහි ගෙදර වාසය කිරීම සුදුසු නෑ කියනවා. ආන්න බලන්න.
ඇයි මෙහෙම වෙනස් වෙවි දුකටපත් වෙලා යන ධර්මතාවයෙන් යුක්තයි කියලා දකින්න ප්‍රඥාවන්ත කෙනා ගිහි ගෙවල් අත්හැරලා මේ බඹසර වාසයට පැමිණිලා මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ඕන්න බලන්න පින්වත්නි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා සැබෑම සත්‍ය දේශනා කරනවා. සැබෑම සත්‍ය දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කළා වහා සසරින් එතර වෙන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ සෑම තැනකම තියෙන පින්වත්නි ජරාවටපත් වීම, මරණයටපත් වීම. අපි කොයි ලෝකේ ඉපදුනත් මේ ජරාවටපත් වෙන ස්වභාවයෙන් අපි යුක්තයි. මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේකෙන් සදාහටම අත් මිදෙන්න නම් අපි මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ තාක් අපි මේ ජරා මරණ වලින් නිදහස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා බලන්න කොච්චර සුන්දර ධර්මයක්ද. අපි මොන තරම් අපිට පින්නත් බාහිර අපි මොනා දේවල් කරත් අපි ජරාවටපත් වෙන ස්වභාවයෙන් නතර වෙන්නේ නැහැනේ. මරණයටපත් වෙන ස්වභාවයෙන් නතර වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය ඒ විදිහටම අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ආන්නේ ධර්මතාවය අපි අවබෝධ කළ යුතුයි. ආන්නේ එක තමයි ජීවිතයේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ සත්‍ය ලෝකෙට. මෙයයි ජීවිතයේ ඇත්ත ස්වභාවය. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඒක බොහෝ කල යහපත හිතසුව පිණිස පවතී. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණේන පිතං පහීයති. මේ සිතාගෙන හිටියත් කෙනෙක් මේක මම මගේ කියලා උන්වහන්සේ දේශනා කරනවා මරණයේදී ඒ කෙනා ඒම දාලා යනවා. එහෙම දාලා යන්න සිද්ධ වෙනවා. මරණේන පිතං පහීයති යම් පුරිසෝ මමිදන්ති මඤ්ඤති. කෙනෙක් හිතාගෙන හිටියද මේක මම මගේ ආත්මය කියලා. මරණයටපත් වෙනකොටම මොකද්ද වෙන්නේ? මේක එයාට දාලා යන්න සිද්ධ වෙනවා. කොච්චර සත්‍යයක්ද බලන්න. ගෙවල් දොරවල්, ඥාති හිතමිතුරන්, ඒ වගේම දුවා දරුවන් මේ සියල්ල මේ දීපල ධනෙ මගේ මේක කියලා හිතාගෙන හිටපු අයට මොකද වෙන්නේ? ඒ සියල්ලම දාලා මොකද්ද වෙන්නේ? මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණයේදී ඔක්කොම අපිට දාලා යන්න වෙනවානේ. මරණයේදී අපි ඥාතියින් අරගෙන යන්නේ නැහැ. මරණයේදී ධනෙ අරගෙන යන්නේ නැහැ. මරණයේදී අපි ස්වාමියා බිරිඳ අරගෙන යන්නේ නැහැ. දරුවෙන් අරගෙන යන්නේ නැහැ. ගෙවල් දොරවල් මේ සියල්ල දාලා අපි කරපු හොඳක් ඇද්ද? අපි කරපු නරකක් ඇද්ද? ඒ කර්මයේ ස්වභාවය අරගෙන අපි මරණයටපත් වෙනවා. අනිත් මේ සියල්ල අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත පින්වත්නි. කොච්චර සත්‍යයක්ද? ඒ සියල්ල අතහැරලා අපි කරපු යහපත් අයහපත් කර්මයේ අරගෙන අපි මේ ලෝකෙන් සමුගන්නවා. එතකොට මේ කර්මයට අනුව එයා උපතක් ලබනවා. අනිත් සියල්ල අපිට දාලා යන්න සිද්ධ වෙනවා. එතකොට එහෙනම් පින්වත්නි ජීවත් වෙන කාලේ මේකේ ඇත්ත ස්වභාවයේ මහන්සි ගන්න ඕනේ දකින්න. එහෙනම් මේවා මම නොවේ, මගේ නොවේ, මේ සියල්ල වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඊටා ගැඹුරට දේශනා කරන එක්තරා තැනක ඊ타ත්ම ගැඹුරට දේශනා කරනවා රූපම් භික්කවේ නතුම් මහකම්. මහණෙනි රූපය ඔබේ නොවේ. රූපය ඔබේ නොවේ, වේදනාව ඔබේ නොවේ, සංඥාව ඔබේ නොවේ, සංස්කාර ඔබේ නොවේ, මේ විඥානය ඔබේ නොවේ. තම් පජහත. ඒ නිසා ඒක අතහරින්න කියනවා. යං හෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. ඒ දේ ප්‍රහාණය වුණාට පස්සේ ඒක බොහෝ කල් ඔබට හිතසුව පිණිස පවතී. එහෙනම් මේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවය අපි නුවණින් විමසලා මේක අතහරින්න ඕනේ. ආන්නේ අතහැරියට පස්සේ අපිට ඒක බොහෝ කල හිතසුව පිණිස පවතිනවා කියනවා. ඒ ඇත්ත දැක්කට පස්සේ ඒ බැඳිලා තියෙන බන්ධනේ මොකද්ද වෙන්නේ? එයා නැති කළා දානවා. ආන්නේ ඒ කෙනාට තමයි පින්වත්නි සතුටින් මේ ලෝකෙන් සමුගන්න පුළුවන් වෙන්නේ. බන්ධන වලින් තොරව මේ සියල්ල අතහැරලා යන්න පුළුවන් වෙන්නේ ඒ යථාර්ථය දැක්ක දවසටයි. ඉතින් බලන්න මරණයටපත් වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් මේ සියල්ල මට කවදා හරි දාලා යන්න වෙනවා. එහෙනම් මේවට ඇලිලා බැඳිලා මට තේරුමක් නැහැ කියලා නිතර මරණය සිහි කරනවා. මරණය සිහි කරනකොට මේ තියෙන ඇල්ම දුර වෙලා එයා මේ සතුටින් මේ සියල්ල අතහැරලා දාලා යනවා. කොච්චර සත්‍යයක්ද බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ ඒතන් විස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ දේශනා කරනවා මේ නැනවතුන් මේ කාරණේ හොඳින්ම හිතලා නැනවත් පිරිස මේ ස්වභාවයේ
මේ සියල්ල අපිට දාලා යන්න සිද්ධ වෙනවා මරණයේදී කියන කාරණේ හොඳට හිතලා කල්පනා කරලා කිසි දෙයකට යා මම මගේ ආත්මය කියලා ඇලෙන්නේ නැහැ කියනවා. ඕන්න බලන්න. නැනවත්තු නුවණැතින් කල්පනා කරන අය කල්පනා කරන්නේ එතකොට මේ සියල්ල මට මරණයටපත් වෙනකොට දාලා යන්න වෙනවා. එහෙනම් මේ ඔක්කොම මම මගේ කියලා ග්‍රහණය කරගත්තට කිසි තේරුමක් නැහැ. ඇයි මේ ඔක්කොම මට දාලා යන්න වෙනවා? මේවා අතහැරලා යන්න වෙනවා කියලා නුවණැත්තෝ මොකද්ද වෙන්නේ? ඒ ඇල්ම දුරු කරනවා. ඇල්ම දුරු කරනවා මම මගේ කියලා බැඳෙන්නේ නැහැ. යථාර්ථය සිහි කරනවා මරණයටපත් වෙනකොට මේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඒත් බලන්න මොන තරාතිරමේ අපි මනුස්ස ලෝකේ ජීවත් වුණත් පින්වත්නි අපේ එකම පොදු ඉරණමක් තියෙන අපි සියලු දෙනාට මරණයටපත් වෙන්න වෙනවා. ධනවත් කෙනත් මරණයටපත් වෙනවා. දිලිඳු කෙනත් මරණයටපත් වෙනවා. උගත් කෙනත් මරණයටපත් වෙනවා. නුගත් කෙනත් මරණයටපත් වෙනවා. එතකොට මේ තරාතිරම් මොන ස්වභාවයේ මේ ලෝකේ අපි ජීවත් වුණත් පොදු ධර්මතාවය තමයි උපන් සියලු දෙනා ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා මේ ජීවිතේ අවසන් වෙලා යනවා. ඒ මරණයටපත් වෙනකොට මේ අපි රැස් කරපු සියලු දේවල් අතහැරලා යන්න වෙනවා. ආන්නේ කාරණේ තේරුම් ගත්ත කෙනා මේවට ඇලෙන්නේ නැතුව එයා සතුටු සිතින් මේ සියල්ල අතහැරලා යන්න පුළුවන් හිතක් එයා හදා ගන්නවා. බලන්න මේ ධර්මයෙන් ලබා දෙන රැකවරණේ කොයිතරම් ආශ්චර්යද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ නොවැළෙන ධර්මයක් උන්වහන්සේ දේශනා කරනවා. මේ සියල්ල අපිට දාලා යන්න සිද්ධ වෙනවා මරණයටපත් වෙනකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුපිනේන යතාපි සංගතං මේ සිහිනකින් එක් වෙලා සතුටින් වාසය කරනකොට අපිට දැන් සිහිනයක් පෙවුනට පස්සේ අපි සතුටු සහගත සිහිනයක් පේනකොට අපේ සිහිනෙත් එක්ක එකතු වෙලා අපි වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පටිබුද්ධු පුරිසෝ න පස්සති. එතකොට බොඳ වෙලා යනවා කියනවා අවදි වෙනකොට ඒ සිහින ඉවරයි. දැන් අපි සතුටු සහගත සිහිනයක් අපිට පෙනිපෙනී තියෙනකොට ඒ සිහිනෙත් එක්ක අපි එකතු වෙලා යනවා. සිහිනෙන් සතුටු වෙවි අපි ඉන්නවා සිහින ලෝකේ. ඒ සිහිනෙත් එක්ක ඉන්නවා. හැබැයි අවදි වෙලා බලනකොට මොකද්ද වෙන්නේ? ඒ සිහිනේ අවසන් වෙලා යනවා. එතකොට තමයි තේරෙන්නේ අනේ අපි මේ සිහිනයක් තමයි දැක්කේ. මේ ඇත්තක් නෙවෙයි මේ සිහිනයක් අපි දැක්කේ කියලා එතකොටයි තේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවම්පි පියා ඉතං ජනං පේතං කාල කතං පස්සති. මේ ලෙසින්ම තමා ප්‍රිය කළ අයද මරණයටපත් වෙද්දී නොලැබේ කියනවා කවදාවත් දකින්නට. මරණයටපත් වුණාට පස්සේ ඒ ප්‍රියමනාපය මරණයටපත් වුණාට පස්සේ කොච්චර අපි හැඬුවත් ඒගොල්ලන් ආයේ අපිව දකින්න පුළුවන්ද? දකින්න බෑ. දකින්න බෑ. ඒ එකට එකතු වෙලා ඉන්නකොට අපිට ප්‍රියමනාප ස්වභාවයෙන් අපි පිරිසත් එක්ක වාසය කරාට හිතවතුන් එක්ක වාසය කරාට පින්වත්නි තමා ප්‍රියමනාපය මරණයටපත් වෙනකොට මරණයටපත් වුණාට පස්සේ අපි කොච්චර හැඬුවත් අපිට ඒගොල්ලන් ආයේ දකින්න පුළුවන්ද? බෑ. දකින්න ලැබෙන්නේ අපි. ඇයි මරණයටපත් වීමත් එක්කම අපිට ඒගොල්ලන් ආයෙ දකින්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය. එතකොට පින්වත්නි අපි මේක හොඳට තේරුම් ගත්තොත් මේ යථාර්ථය හොඳට තේරුම් ගත්තොත් එයා මේ ජීවත් වෙලා ඉන්න කාලෙම කල්පනා කරනවා මේ ප්‍රේමනාප සියලු දේවල් ප්‍රියමනාප සියලු දේෙන් අපිට වෙන්වන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම දාලා යන්න සිද්ධ වෙනවා. මේ ප්‍රියමනාප දේවල් නැසී වෙනසී යනවා කියලා එයා මේ ජීවිතයේ ඉන්න ගමන් කල්පනා කරනවා. ආනෙම හොඳට කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රියමනාප දේවල් වලට බැඳිලා යනවා නම් එතකොට ප්‍රියමනාප පුද්ගලයන්ට ප්‍රියමනාප වස්තුන්ට මේ බැඳිලා යන ස්වභාවය නැති වෙන්නේ. එයා හිතන්න කියනවා නිතර මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙලා යනවා. ප්‍රියමනාප සියලු දේන් මට වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර කල්පනා කරන්න කියනවා. ආන්නේ කල්පනා කරන කෙනෙකුටයි මේ ප්‍රියමනාපය වෙන් වෙනකොට ශෝක නොකර දුක්ඛ දෝමනස් උපදවා ගන්න නැතුව වාසය කරන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනෙකුටයි. එහෙම කෙනෙකුටයි. එතකොට බාණ්ඩ පින්වත්නි අපේ ප්‍රියමනාපය මරණයටපත් වෙනකොට මරණයටපත් වීමත් එක්කම අපිට ආයෙගොල්ලන් දකින්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක සුළු කාලයක් අපිට මේ එකට ඉන්න ඇත් එක්ක අපි සුහදව වාසය කරනවා. ඒ අයට හිතවත් වෙනවා. එතකොට ඒ අය ප්‍රියමනාපයත් එක්ක අපි බැඳිලා යනවා.
හැබැයි මරණයටපත් වීමත් එක්කම කවදාවත් අපිට ඒගොල්ලන් ආයේ දකින්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කොච්චර සත්‍යයක්ද බලන්න. එතකොට මේ ජීවිතේ මේ ඉරණම හොඳට කල්පනා කරන්න ඕනි. ඒ කල්පනා කරන කෙනෙකුටයි පින්වත්නි මේ දේවල් වලට ඇලීමකින් තොරව, බැඳීමකින් තොරව උපේක්ෂා සහගත සිතකින් එයාට වාසය කරන්න පුළුවන් වෙන්නේ ආන්න එතකොටයි පින්වත්නි. බලන්න එතන මොන තරම් දියුණු හිතක් එයාට ඇති කරගන්න ඕනිද මේ විදිහට කල්පනා කරන්න. බලන්න මේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් ජීවිතේ මොන තරම් ඇත්ත මේ ජීවිතේ මේ ඇත්ත කතන්දරේ කියා දෙනවද? ඒකයි මේ ලෝකේ පරම ශ්‍රේෂ්ඨ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදු කෙනෙක්ගේ ධර්මයට සම කරන්න පුළුවන් ධර්මයක් මේ ලෝක ධාතුවේ වෙන කොහෙවත් නැහැ. කොහෙවත්ම නැහැ. ඒ තරම් ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ මේ පරම ගම්භීර ධර්මයේ. ඒ තරම් අద్භූතයි. මේ ධර්මයේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මයේ. මේට එහා ධර්මයක් මේ ලෝකේ වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතයේ ඇත්තම කියා දෙන ධර්මය. අපිට මොනතරම් වාසනාවක්ද ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ පරම ගම්භීර ධර්මයේ අපි සරණ ගියේ. මේ පරම චතුරාර්ය සත්‍ය ඉස්මතු කරන ධර්මයේ අපි සරණ ගියේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි සරණ ගියේ. ඉතින් බලන්න මේ ධර්මයේ මොනතරම් ආශ්චර්ය දෙයක්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න මේ මම මගේ යන දෙයට ගිජු වෙලා වාසය කරනවා. ලෝකයා එතකොට බලන්න මේ මම මගේ දෙයට මේ දේ මම මගේ කියලා ගිජු වෙලා වාසය කරනවා. ශෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්දා මම අයිති. එතකොට බලන්න මේ ශෝක වැළපීම් මසුරුකම් බැහැර වෙන්නේ නැහැ කියනවා. ඇයි? මම මගේ යන දෙයට ගිජු වෙලා වාසය කරනකොට මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කියලා මේ දෙයට ගිජු වෙලා වාසය කරනකොට කවදාවත් පින්වත්නි මේ ශෝක වැළපීම් මසුරුකම් බැහැර වෙන්නේ නැහැ. ඇයි? ගිජු වෙන තාක් මේවට බැඳෙන තාක් මේ ශෝක වැළපීම් මසුරුකම් කවදාවත් බැහැර වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා මුනියෝ පරිග්ගහං හිත්වා අචරින්සු කේම දස්සිනෝ. ඒ නිසා මුනිවරු මේ හැම බැඳුම් නැසලා දානවා කියනවා. උතුම් වූ රහතන් වහන්සේලා මේ සියලු බන්ධන නැසලා දානවා. බියක් නැති නිවන දැක ඊටාමත් සතුටින් වාසය කරනවා කියන මුනිවරු. එනම් මේ ලෝකයේ මුනි බවට පත්වෙච්ච මුනිවරු මේ සියලු බන්ධන දුරු කරලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති මේ උතුම් වූ නිවන සාක්ෂාත් කරගෙන වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හුදෙකලාවේම උතුම් දිවියක් ගෙවන මේ ශ්‍රමණයන් හට හුදෙකලාවේම ධර්මයටම දිවි පුදා උතුම් දිවියක් ගෙවන මේ ශ්‍රමණයන් හට මේ විවේකයේ තිබෙන උතාමත්ම විවේකයේ තිබෙන ගිරි ගුහාවල පාළු තැන්වල වාසය කරන ඒ මුනිවරයා හට තමා තුළ කිසි දුකක් නෑ කියලා දකිනකොට හුදෙකලාවේ උතුම් වූ නික්ලේශී මනසකින් ගිරි ගුහාවල වාසය කරන උත්තමයාට තමා තුළ කිසි දුකක් නෑ කියලා දකිනකොට තමාගේ ජීවිතෙන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දහම එක්කමයි කියනවා ඒ මුනිවරු වාසය කරන්නේ. මේ උතුම් වූ ධර්මයේ එක්කමයි කියනවා ඒ මුනිවරු සතුට සිතින් වාසය කරන්නේ. ඇයි මේ මුනිවරුන්ට අවබෝධයක් තියෙනවා මේ තමා තුළ කිසි දුක්ඛ දෝමනස්සයක් හටගන්නේ නැහැ. සියලු බැඳීම් දුක්ඛ දෝමනස්ස ඉක්මවා ගිහිල්ලා උන්වහන්සේලා පාරිශුද්ධ මනසකින් ඉන්නේ කියලා දකිනකොට උන්වහන්සේලාට වැටහෙනකොට මේ ධර්මයේ සමගම එකතු වෙලා වාසය කරනවා කියනවා. බලන්න කොයිතරම් ආශ්චර්යද. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත් මුනි අනිස්සිතෝ නපියං කුබ්බති නෝපි අප්පියං දේශනා කරන ලෝයේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන ඒ මුනිවරයා හට කිසි දෙයක් ගැන කැමැති අකමැති කිසි දෙයක් උන්වහන්සේලාට ඇති වෙන්නේ නැහැ. ඒක බලන්න කිසිවක් කෙරෙහි තණ්හාව නැති තණ්හාව දුරු කරපු මුනිවරයාට මේ ඇලීම් ගැටීම් කවදාවත් උන්වහන්සේලාට ඇති වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලාට කවදාවත් ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒක බලන්න මේ වැළපීම් මසුරුකම් ඔහු කෙරෙහි
කවදාවත් එන්නේ නැහැ. වැළපීම් මසුරුකම් කවදාවත් මේ මුනිවරයාගේ ජීවිතයට සම්බන්ධ නැහැ. ඒක බලන්න හරියට මේ වගේ කියනවා. දිය බිඳක නෙළුම් කොලේ නොරැඳි මේ හරියට දිය බිඳක් වගේ කියනවා. උනාතලගේ හිත නෙළුම් කොලේ රැඳෙන්නේ නැති දිය බිඳක් වගේ කියනවා. දැන් බලන්න නෙළුම් කොලේ වතුර රැඳෙන්නේ නැහැ. ඒ වගේ කියනවා මේ රහතන් වහන්සේලාගේ හිත. ඒ තරම් ආශ්චර්යය බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදබින්දු යතාපි පොක්කරේ පදුමේ වාරි යතාන ලිප්පති හරියට මේ වයි කියනවා. නෙළුම් කොලෙන් වැටෙන දිය බිඳක් විලසට කවදා නෙළුම් කොලේ වතුර හිටින්නේ නැහනේ. පහළට හූරා හැලෙනවා. ඒ වගේ පියුම් මත නොරැඳෙන පෑන් පොදක් විලසට කියනවා. ඒ වගේ කියනවා මේ මුනිවරු. පියුම් මත නොරැඳෙන පෑන් පොදක් වගේ. ඒ මුනිවරුන්ගේ ස්වභාවය දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඒවන් මුනි නෝ පලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ඉතින් ඇසූ දුටු මේ සුවඳ රස පහස සැවම නොමෑලේ බලන්න. එතකොට මේ සියලු දේවල් වලට බැඳෙන්නේ මේ දැක්ක දේවල් වලට, අහන දේවල් වලට, ආග්‍රහණය කරන දේවල්, රස විඳින දේවල් වලට මේ කිසි දෙයකට රහතන් වහන්සේලා බැඳෙන්නේ නැහැ. ඇයි? නිදහස්. රහතන් වහන්සේලා මේ කිසි දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, නිදහස්. හරි පුදුමයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ කිසි දෙයකට ඒ උත්තමයා බැඳෙන්නේ නැහැ. දකින්න දේවල් වලට, අසන දේවල් වලට, සුවඳ ආග්‍රහණය කරන දේවල්, රස පහස ලබන දේවල්ට කිසිම දෙයකට මේ උත්තමයා බැඳෙන්නෙත් නැහැ. ඒ වගේම ගැටෙන්නෙත් නැහැ. ඒ නිසා බලන්න මේ උත්තමයා සියල්ලගෙම එතකොට නිදහස්. සියල්ලගෙම නිදහස්. ඉතින් බලන්න කවදාවත් මේ නොමගකින් සැනසුමක් ලබන්න කවදාවත් හිතන්නේ නැහැ මුනිවරයා. නොමගක් කරා යන්න නොමගකින් සැනසුමක් ලබන්න කවදාවත් මුනිවරයා හිතන්නේ නැහැ. සැබෑම මාර්ගයකින් තමයි සැබෑම රැකවරණේ මේ මුනිවරයා ලබාගෙන ඉන්නේ. ආන්න බලන්න. එතකොට බලන්න මේ සාමාන්‍ය මේ ලෝක සත්වයා ඇලෙන ආකාරයට මේ ගිජු වෙලා ඉන්න ආකාරයට මේ මුනිවරයා කවදාවත් ඇලෙන්නේ නැහැ. උන්වහන්සේලා මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරලා විරාගයටපත් වෙලා වාසය කරනවා. ආන්න බලන්න පින්වත්නි මේ අසිරිමත් ධර්මයේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙනකොට බොහෝ පිරිසක් ඒ දේශනාව අවසන් වෙද්දී මාර්ගඵල ලබනවා. බලන්න මේ ජීවිතේ ජරාවටපත් වෙනවා. මේ ජීවිතේ මරණයටපත් වෙනවා. මෙහෙම දෙයක් කියලා එදා දේශනා කරද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසක් වෙන දහස් ගණන් පිරිසක් මේ දේශනාව අවසන් වෙනකොටම මගපල් ලබනවා. ඉතින් බලන්න පින්වත්නි මොනතරම් වාසනාවද බුදුරජාණන් වහන්සේ දායතින්ද වැඩලා දේශනා කරපු මේ ජරා සූත්‍රය. ඉතින් ඒ නිසා පින්වත්නි අපි සියලු දෙනාට මේ උතුම් දහම් කාරණා අපේ ජීවිතේ ජරාවටපත් වෙන මරණයටපත් වෙන ස්වභාවය හොඳට අවබෝධ කරගෙන අපිටත් මේ සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා දෙහිවල පදිංචි මහාචාර්ය රෝහිණී සිල්වා ගුරු මෑණියන්ට සහ මහාචාර්ය නලීන්ද සිල්වා ගුරු පියාණන්ට සෙත් පැතීම පිණිස ඇමරිකාවේ සේවය නියුතු පින්වත් රණෝදී උඩන් ගාව මහත්මිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස්කර සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් සිල් දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින අල්පේසාක්‍ය මහේසාක්‍ය සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාන සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් මේ පින්වත් පිරිස සඳහන් කළ තියෙන ආකාරයට ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කළා තියෙනවා. දෙහිවල පදිංචි මහාචාර්ය රෝහිණී සිල්වා ගුරු මෑණියන්ට මහාචාර්ය නලීන්ද සිල්වා ගුරු පියාණන්ට රයන් පුතුණුවන්ට සහ රොනාලී දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත්
රණෝදී උඩන් ගාව මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට මේ පින් උපකාර කිරීමට බලාපොරොත්තු වෙන. ඉතින් ඒ රැස් කර සීල පුණ්‍ය ධර්මයන් ඒ නම් සඳහන් කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපුවාසී රටවාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക දරුදෙරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයෙන් දරූ සීල පින්නතුන්ගේ නමින් උදව් උපකාර කරපු සීල පින්නතුන් නමින් මිය පරලෝකීය සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින නුවණැස පාදන සිටි සදහම් ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ දරන ඇමරිකාවේ සේවනීය යුතු පින්වත් රණෝදී උඩන්ගාව මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාට මේ සීල පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.